බැඳුම් කරයක් කියලා කියන්නේ මොකක්ද කියලා දන්නවද? කී දෙනෙකුට අවංකවම කියන්න පුළුවන්ද ට්‍රෙෂරි බිල් එකක් කියලා ට්‍රෙෂරි බොන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා? අපි ඔය මොකක් හරි වංචාවක් වුණා කියන එක මොකක්ද කියලාවත් දැනගන්න එපා අඩුම ගානේ නේ. ඉතින් ඊටාම සරලව අපි ගත්තොත් එimhe තියෙන බැඳුම් කරයක් කියලා කියන්නේ මහ බැංකුව රජයට සල්ලි ගන්න අවශ්‍ය වුණාම නිකුත් කරන එක්තරා සුරුකුම් පත්‍රයක්. ඔක රුපියල් 100යි වටිනාකම. අපි 1997 ඉඳලා මේක නිකුත් කරන්නේ. ඒකට පොලියක් අපිට හම්බ වෙනවා. අපි ඒකට කියනවා කූපන් රේට් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් දිගු කාලීනව නිකුත් කරන ඒවාට අපි කියනවා භාණ්ඩාගාර බැඳුම් කර කියලා. කෙටි කාලීනවට අපි කියනවා භාණ්ඩාගාර බිල්පත්. Treasury bills and treasury bonds කියලා අපි වෙන් කරගන්නවා. මේ අපි කතා කරන්නේ බොන්ඩ් එකක් ගැන. ඊට පස්සේ දැන් මේ බොන්ඩ් එකක් ගත්තාම මේ බොන්ඩ් එකේ අපිට ඕන නම් කියන්නේ රජය තීරණය කරන පොලි අනුපාතය ඒක තීරණය කරන ක්‍රම කීපයක් තියෙනවා අපි පස්සේ බලමු. ඒක අවුරුදු ගානකට නිකුත් කරපුවාම ඒක මැචුවර් වුණාට පස්සේ පරිණත වුණාට පස්සේ අපි ඒකේ මුදලත් ගෙවලා දානවා. බොන්ඩ් එකක් නිකුත් කරන්න පුළුවන් එක්කෝ පා වැලියු එකට මූණත වටිනාකමට එහෙම නැත්නම් අපිට පුළුවන් ප්‍රීමියම් එකක් එක්ක අධි මිලකට නිකුත් කරන්න එහෙම නැත්නම් අව මිලකට නිකුත් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි අපි බොන්ඩ් එක කියලා කියන්නේ. එහෙනම් මහා ලොකු දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒතර ඒකෙත් සමහරක් වෙලාවදී අපි බොන්ඩ් නිකුත් කරනවා එක්ක ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් වලට යනවා. එහෙම නැත්නම් ඔක්ෂන් එකකට යනවා. හරි. දැන් මේකේ මේ දෙක නිකන් දැක්කොත් ඩිරෙක්ට් ප්ලේස්මන්ට් එකයි ඔක්ෂන් එකයි නිකන් අවංකව මට කියන්න හොඳ කෝකද? ඕනම දෙයක් ඔක්ෂන් එකට යන එකද ඩිරෙක්ට් ප්ලේස්මන්ට් යන එකද? ඔක්ෂන් හොඳයි. හරි. ඩිරෙක්ට් ප්ලේස්මන්ට් එකේදී මහා බැංකුව තීරණය කරන අනුපාතයක් යටතේ උන් කියනවා අපිට මෙච්චර ප්‍රමාණයක් සල්ලි ඕනේ. ඊට පස්සේ ඒ ප්‍රයිමරි ඩීලර්ස්ලාට පුළුවන් ඇවිල්ලා ඒ සල්ලි දෙන්න. ලංකාවේ ඉතිහාසය ගත්තොත් එimhe පේන දේ තමයි බලන්න මේක ටිකේ මෙතන දෙනකන් සම්පූර්ණයෙන් දීලා තියෙන්නේ කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් දීලා තියෙන ඍජු ක්‍රමයට ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් වලට. ඒ වගේම තමයි ඔවුන්ගේ report එකේ තියෙනවා 2014 ජනවාරි මාසයේ ඉඳලා ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් නවත්තන්න ඒ ආණ්ඩුවත් තීරණය කළා තිබිලා තියෙනවා. හැබැයි නවත්තලා තිබුණේ නැහැ. ඒක ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් තමයි දිගට ගිහිල්ලා තියෙන්නේ. හරි. ඒතර ඔක්ෂන් එකකදී තමයි අපිට පුළුවන් මිල ගණන් සංසන්දනය කරන්න. ඩිරෙක්ට් ප්ලේස්මන්ට් එක අපිට මිල ගණන් සංසන්දනයක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ අලුත් ආණ්ඩුව පත් වුණාට පස්සේ බලන්න එක වෙනස් වෙලා තියෙන හැටි. දැන් මුළුමනින් මේක ඔක්ෂන්ස් වලට ගියා. හරි. වෙන්දෙසේකදී තමයි අපි එක එක්කෙනා එක එක මිල ගණන් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරද්දී අපිට ওই තොරතුරු ගොඩක් එළියට එන්නේ. ඉතින් අපි මේකෙත් ඔය වැඩිපුර කතා කරේ මෙන්න මේ කියන පොඩි වටිනාකම. අපි සාපේක්ෂව ගත්තොත් එහෙම ඊට ඉස්සෙල්ලා නිකුත් කරලා තියෙන 2014 ජූනි නිකුත් කරලා තියෙනවා බිලියන 126ක්. ජූලි මාසයේ බිලියන 114ක්. අපි කතා කරන්නේ මේ බිලියන 10ක ගනුදෙනුවක් ගැන. මේ ලිස්ට් එකේම ගත්තාම අඩුම වටිනාකමක් තිබිච්ච ගනුදෙනුව තමයි අපි මේ කතා කරන්නේ. ඒතර අනිත් ඒවා කිසි දෙයක් ස්මතු වෙන්නේ නැහැ. 126 නිකුත් කරේ කොහමද? ඒකේ තිබිච්ච වංචාවල් ගැන කවුරුත් කතා කරන්නේ නැති තැනට අපි තල්ලු වෙලා තියෙනවා. ඉතින් වෙන්දෙසේකදී මම කෝ එක්ක අධි මිලකට අව මිලකට ඔහම යන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් ගත්තා. අපි තොතෙම රුපියල් 100 බැඳුම් කරයක් නිකුත් කරනවා නම් යම්කිසි පුද්ගලයෙක් රුපියල් 120ට ඒක ඉල්ලලා තියෙනවා නම් අධි මිලකට එහෙම නැත්නම් 100කට සම මිලකට හෝ 90කට ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකට ඉල්ලලා තියෙනවා නම් ඒකේ වෙන ඉම්පැක්ට් එක බලන්න පොලි අනුපාතයට යම් බලපෑමක් සිද්ධ වෙනවා. ඒක තමයි පළවෙනි තරටුව. මොකද කෝප් රිපෝට් එකේත් අපි දන්නවා ෆුට් නෝට්ස් කේසස් වගේක් තියෙනවා. ඒකෙදි ඔය ලොකු ආගියුමන්ට් එකක් ගියපු තැනක් තමයි ඔතන. යම් බැඳුම් කරයක් වැඩි මිලකට දුන්නොත් ඒක හරහා ලැබෙන පොලි අනුපාතයේ අඩුවීමක් තියෙනවා. මොකද මේ උදාහරණය මම දාලා තියෙන්නේ 112යි පොලි අනුපාතය. හැබැයි 120 ගානේ වික්කොත් මම පොලිය බලන්න ඕනේ 120ට 112. 100ට 112ක් නෙමෙයි. ඒ අනුව පොලි අනුපාතය 110ට බයිනවා. ඒ වගේම මම මේ බැඳුම් කරේ වික්කොත් එම රුපියල් 90ට අපි රුපියල් 12ක පොලිය ගෙවන්නේ රුපියල් 90ක් හම්බ කරලා. දැන් අපි එදා දවසේ වෙච්ච දේ අරගෙන බැලුවොත් මේ කෝප් රිපෝට් එකේ තියෙන ෆිගර්ස් ටික විතරයි මම ගත්තේ. එමතුමනි වැරදි නම් මම නිවැරදි කරන්න. රිපෝට් එකේ තිබිච්ච ඒවා
ඒක කියනවා එදා දවසේ මුදල් අවශ්‍යතාවය තිබිලා තියෙනවා බිලියන 261ක්. 61 දශම ගාණක්. එදා ඒ මාසෙට මාර්තු මාසෙට මුදල් අවශ්‍යතාවය. ඒකෙන් කියනවා බිලියන 89ක් භාණ්ඩාගාර බිල්පත් වලින් ගන්න තීරණය කරා 172ක් භාණ්ඩාගාර බැඳුම් කර වලින් ගන්න තීරණය කරා කියලා. ඊට පස්සේ කියනවා මේ 172කින් 1 බිලියනයක් වෙන්දේසි කරලා ඉතුරු ටික ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් වලට යන්න තමයි මුලින් තීරණය කරලා තිබුණේ. හැබැයි ඒ වෙනකොට ඒ මාසේ දෙවෙනිදාට මාර්තු දෙවෙනිදාට විතර අපිට ගෙවන්න තිබුණ සල්ලි රුපියල් බිලියන 13.55. කෝටි 1355. ක බිල් අතේ තියාගෙන තමයි පෙබරවාරි 27 මේ ගනුදෙනුවට යන්නේ. ඒතර විශාල බිල්පත් ගොඩක් එකතු වෙලා තිබුණ රජයත් එක්ක මේක ගෙවිය යුතු ගිය ආණ්ඩුවේ කරපු දේවල්. දැන් මේ ඔක්ෂන් එකේ යනකොට මම තව චුටි එකක් ගත්තා එතනින්ම. ඕන් කියනවා 2010 සහ 14 කාලේ විතරක් නිකුත් කරලා තියෙන වටිනාකම බිලියන කොච්චරක්ද? ඒ වගේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් කියපු ඒවා ටික මම අතහැරගෙන යන්නම් කාලෙත් එක්ක. දැන් ඊට පස්සේ සෙන්ට්‍රල් බැංක් එක තීරණය කරනවා 1 බිලියනයක් 12.5ක පොලි අනුපාතය යටතේ නිකුත් කරන්න ඒකට අවශ්‍ය ටෙන්ඩර් ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න කියලා. හැබැයි ඒ කෝප් රිපෝට් එකම තව තැනක තියෙනවා පිටු අංක 23 ලියලා බොන්ඩ් එක දෙන්න ඉස්සලා දවසේ සියලුම ප්‍රාථමික ගනුදෙනු කරුවෝ 16 දෙනෙකුට කතා කරලා අහනවා අපි බිලියන 10ක් ගත්තොත් ඔබතුමාලා එකඟද කියලා. එහෙනම් මෙතන අපිට එක දෙයක් පේනවා බිලියන එකක් නෙමෙයි 13ක අවශ්‍යතාවය තිබුණා 10ක් ගන්න යම් ආකාරයක සැලැස්මක් තිබ්බා කියලා. දැන් ඊට පස්සේ දා දවසේ ඔක්ෂන් එකේ හම්බෙලා තියෙනවා බිලියන 20ක ලන්සු හම්බෙලා තියෙනවා ලන්සු 36ක්. ඒකෙන් 10ක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කරපේව අතර perpetual treasuries වලත් ගණනාවක් තියෙනවා. ඊට පස්සේ මහා බැංකුව අධිපතිවරයා යෝජනා කරනවා අපි බිලියන 20ම ගමු මොකද රටට විශාල මුදල් අවශ්‍යතාවයක් තියෙනවා කියලා. එතෙන්දී ඒ නිලධාරීන් කියනවා 20 ගන්න එපා 20 ගත්තොත් අපේ මූල්‍ය පද්ධතියට යම් ආකාරයක අහිතකර තත්ත්වයක්පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඊට වඩා අඩු ගණන් ගමු. යෝජනා කරන්නේ 2.6ක්. හැබැයි ආයසරයක් මහා බැංකුව අධිපතිතුමා හිටපු අධිපතිතුමා කියනවා අපි 10ක් ගමුද කියලා. මොකද 10 ගන්න හේතු වෙන්නේ ඔහු කම්පෙයාර් කරනවා පොලි අනුපාතය. මේට ඉස්සර අවුරුදු 30 බැඳුම් කරයක් නිකුත් කරපුවාම පොලි අනුපාතය තිබිලා තිබේ 11.75යි. ඒ අනුව කියනවා 11.75 ගානේ අපිට පුළුවන් බිලියන 10ක් ගන්න කියලා. ඒ අනුව තමයි බිලියන 10ක් ගත්තේ. හරි? ඒතර බිලියන ඔක්කොම ගත්තාම හම්බෙලා තියෙනවා බිලියන 10.05ක්. පොලි අනුපාතය වෙනස් වෙලා තියෙනවා මේ විදිහට 9 ඉඳලා 11 වෙනකම්. ඊට පස්සේ මේ කට්ටියගේ ආගියුමන්ට් එකක් උනේ ඇයි බිලියන 10ක් දක්වා වැඩි කරේ. ඔකට තමයි පළවෙනිට අපි උත්තරේ හොයන්න ඕනේ. මේක ඇත්තටම දේශපාලනික කාරණයක්ද? එහෙම නැත්නම් මේක රටේ ආර්ථිකයට අවශ්‍ය දෙයක්ද කියලා. ඔවුන් තර්ක කරන එක තැනක රුපියල් බිලියන 1ක මුදලක් දෙන්න තියලා බිලියන 10ක් ගත්ත නිසා perpetual treasuries සමාගමට බිලියන 5ක බැඳුම් කර ගන්න හැකියාවක් තිබුණා. ඒතර මේක ඒකට කෙලින්ම ફોકસ කරන්නේ perpetual treasuries ගැන බොන්ඩ් report එක කිව්වට ඒක report එකට වඩා මම කියන්නේ perpetual treasuries report එකක් කියනවා. මොකද මේ report එකේ මුළුමනින්ම තියෙන්නේ own ගැන. ඉතින් කොහොම හරි අවසානයේදී උන් කියනවා මේ ගනුදෙනුවෙන් විතරක් 2015 පෙබරවාරි 27 වෙච්ච ගනුදෙනුවෙන් බිලියන 1 ඉඳලා බිලියන 10 දක්වා වැඩි කිරීම නිසා රාජ්‍යයට පාඩු වුණා කියලා බිලියන 0.889ක් එහෙම නැත්නම් මිලියන 8,89,358.50ක්. ඔය තමයි පාඩුව කියලා කියන්නේ. හැබැයි අපි කතා කරනෝනේ මේ මම දැක්කා මේ ළඟදී විගණකාධිපතිවරයා හිටපු කෙනා කියනවා මේ පාඩුව පියවන්න අවුරුදු 30ක්වත් තව කල් යනවා. මේ රටේ ආර්ථිකේ කවදාකවත් ගොඩ ගන්න බෑ මේ පාඩුව කියලා. මේක මේ amount එක නේ අපි මේ පාර ඡන්දෙට විතරක් වියදම් කරනවා දල වශයෙන් බිලියන 5.5ක්. හරි මේ තියෙන්නේ බිලියන 0.889ක්. හරි ඒ වගේම අපි perpetual treasuries උපයාගත්ත ලාභය බිලියන 11ක් හෝල් කරලා තියෙනවා සෙන්ට්‍රල් බැංක් එකේ. හරි ඉතින් මේ ඔය ෆිගර් එක ඊට පස්සේ කියනවා 2016
මාර්තු 29 බොන්ඩ් එකක් නිකුත් කරනවා. මොකද අපි හැම මාසෙම බොන්ඩ්ස් නිකුත් කරනවා. ඒක තමයි අපේ ක්‍රමය. 2016 නිකුත් කරපු එකෙන් පාඩුයි කියලා තවත් මිලියන 784ක්. ඔය දෙකම එකතු කරා පාඩුව හැටියට ඒ වාර්තා වෙලා තියෙන්නේ බිලියන 1.6යි. මේ තමයි සමස්ත පාඩුව කෝප් රිපෝට් එකේ ජනාධිපති කමිෂන් වාර්තාවේ දෙකේම ඕක තමයි දාලා තියෙන සටහන. දැන් අපි බලන්න ඕනේ මේක ඇත්තටම පාඩු වුණාද කියලා. මම පිටු අංක දීලා පේජස් නම්බර් දීලා තිනවා. කෙනෙකුට අවශ්‍ය නම් පේජ් එක චෙක් කරන්න පුළුවන්. ඒකයි මම නම්බර එකත් එක්ක දෙන්නේ. දැන් රජයට එන චෝදනා තමයි මෙන්න මේවා ටික. පළවෙනි එක බිලියන 1ක ඉඳලා බිලියන 10ක් දක්වා වැඩි කිරීම, ඒකෙන් පොලි අනුපාතයට බලපෑමක් ඇති කිරීම. දෙවෙනි එක පුද්ගලික නිකුත් ක්‍රමය වෙනුවට වෙන්දේසි ක්‍රමයට මාරුනේ ඇයි? දැන් මේ වචන කෙනෙකුට ආපුවම විපක්ෂයව කියනකොට කට්ටිය හරි අප්සෙට් නේ. මෙහෙම මාරු වෙලා අපි දන්නේ මොකක්ද කියලා. හොඳ කෝකද දන්නේ නරක කෝකද දන්නේ අපි හිතනවා වැරද්දක් කියලා. මම දැක්ක මේ ළඟදී ඇමතිවරයෙක් කියනවා ලංකාවේ ඩූයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක 113 ඉඳලා 100ට බහැලා කියලා. මැරෙන්න හදනවා 113 ඉඳලා 100ට බහැලා. අනේ කර්මයට කවුරුත් ඇහුවේ නැහැ. බහින එක තමයි හොඳ. මොකද එක පැත්තට යනකොට තමයි හොඳ. හැබැයි බැස්ස කිව්වහම මිනිස්සුන්ට දැනෙන්නේ කොහොමද? සංවර්ධනය බහැලා, අරවා බහැලා, මේවා බහැලා, අන්න ඩූයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකත් බහැලා. ඔයාට ඉතින් කවුන්ටර් වෙන්නේ නැති නිසා තමයි ඔය විපක්ෂය වැඩිපුර කෑ ගහන්නේ. ඉතින් ඊළඟට තියෙනවා රජයේ ඇමතිවරු කීප දෙනෙක් මහා බැංකුව අධිපතිවරයා එක්ක කරපු සාකච්ඡාව හරි ෆේමස් බ්‍රේක්ෆාස්ට් ඩිස්කෂන් එක. එහෙම නැත්නම් බ්‍රේක්ෆාස්ට් මීටින් එක ගැන මහා බැංකුව අධිපතිවරයා සහ අර්ජුන ඇලෝසියස් අතර වෙච්ච තොරතුරු හුවමාරුව ගැන සහ අපේ ඇමතුමා හිටපු මුදල් ඇමතුමා සහ මේ අර්ජුන ඇලෝසියස් එක්ක තිබිච්ච සම්බන්ධකම ගැන. ওই ටිකට මම උත්තර පෙන්නනවා. මට මතකයි මම පළවෙනි ප්‍රසන්ටේෂන් එක කරනකොටත් ඇමතුමා හදිස්සිය ඇවිල්ලා ඉඳගත්තා. මම එදත් කිව්වා මම ඇමතුමා ඉන්නවා කියලා හිතන්නේ මේ කතාව කරන්න කියලා. ඉතින් අදත් මම එහෙම යනවා. මොකද එතකොට සුදුහුණු ගන්නවත් මොකටවත් නෙවෙයි මම මගේ කතාව කියයි යනවා. දැන් මේ කේස් එක අරගෙන බැලුවොත් එහෙම දැන් ওই පාඩුවක් වුණා කියලා ඉස්ලාම මේ කේස් එක ෆයිල් කරන්නේ GL පීරිස් හිටපු ඇමතුමා 2015 මැයි 9. ඊට පස්සේ අග්‍රාමාත්‍යතුමා මොනවද කරන්නේ? දැන් අපි නම් පාර්ලිමේන්තුවට දාපුවම ඉස්සර විපක්ෂයේ දේවල් පාර්ලිමේන්තුවට දාපුවම අල්ලා විසික් කළා දැම්මනේ. අපි අගමැතිතුමා තමයි පළවෙනිට ත්‍රිපුද්ගල කමිටියක් පත් කරේ. අපි පත් කරේ ජනාධිපතිතුමා නෙමෙයි. ඊට පස්සේ ඒ කමිටි වාර්තාව කිරියල් ඇමතුමා පාර්ලිමේන්තුවට සභාගත කරා. පිටිපන වාර්තාව. ඊළඟට ඒ පිටිපන වාර්තාවේ තියෙනවා කරුණු කීපයක් highlight කරලා මේ perpetual treasuries ගැන හොයලා බලන්න, ලංකා බැංකුවේ ගනුදෙනු ගැන හොයලා බලන්න කරුණු කීපයක් තියෙනවා. ඒතර perpetual treasuries හොයන්න කියලා කවුද කියන්නේ? අගමැතිතුමාගේ කමිටි එක. right? ඊට පස්සේ ඒක කතානායකතුමා අතාරින්නේ නැහැ වැඩේ. කතානායකතුමා කියනවා අපි මේකට පොදු ව්‍යාපාර කාරක සභාවක් කෝප් කමිටි එක දාමු කියලා. ඒතර කෝප් කමිටිගේ සභාපතිකාරී අපි සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා. එතුමා අපේ හොඳ හිතවතෙක් විශ්වවිද්‍යාලයේ. ඒ වුණත් අපි මතක තියාගන්න ඕනේ ගිය ආණ්ඩුවේ යටතේ කවදාකවත් කෝප් එකේ සභාපතිවරු පත් කරේ නැහැ විපක්ෂයෙන්. ඩියු ගුණසේකර මහත්තයා ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මැතිතුමා නේ තමන්ගේ කෙනෙක් පත් කරගත්තේ. අපි පත් කරා ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක්. දීලා යාට කිව්වම් පුළුවන් නම් මේක ගැන හොයලා බලන්න. ඒතර අපිට පටන් ගන්නෙම අපි වාර්තාව හරීම ගැටලු සහගතව. ඊට පස්සේ එතකොට ඩියු ගුණසේකර මැතිතුමා හිටියේ. ඩියු ගුණසේකර මැතිතුමා හොයාගෙන යනවා සාක්ෂි ගන්නවා. හැබැයි අපි 2015 ජූනි මාසයේ 26 පාර්ලිමේන්තුව ඩිසෝල්ව් කරා. ඒ නිසා මේක කන්ටිනියු වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ඊළඟ පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ ආයෙසරයක් අපි අගමැතිතුමා කරේ මොකද්ද? මේක ආයෙ එළියට ගත්තා ෆයිල් එක. ඒක වහලා දැම්මේ නැහැ. අපි 8 වෙනි පාර්ලිමේන්තුවේ ආයෙසරයක් තීරණය කරනවා මේ ගැන විමර්ශනය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ විගණකාධිපතිවරයාට මේක යොමු කරන කතානායකතුමා. ඊට පස්සේ විගණකාධිපතිවරයා කරපු එක කාරක සභාවට දානවා. මේ ඔක්කොම කරේ මේ ආණ්ඩුව. විපක්ෂයවත් ජනාධිපතිතුමාවත් නෙමෙයි. හරි. ඒතර අවංකවම හිතන්න ඔය ටිකම ඇති අපේ අගමැතිතුමා හොරකම් කරා නම් අපේ ඇමතුමා හොරකම් කරා නම් මෙහෙම කරයිද කවුරුද? වෙන මොකුත් ඕනේ නැහැ. අපි කියලා ඉල්ලගෙන පත් කරගෙන අන්තිමේදී සාක්ෂි අරගෙන
විගණකාධිපතිතුමා පත් කරපු වාර්තාව අපි පාර්ලිමේන්තුවට දානවා 2016 ඔක්තෝබර් 28 වෙනිදා. ඉතින් අපි ඔළුවෙන් හිටගෙන වෙලාවකට ගමට ගිහිල්ලා කිව්වත් අපි හොරකම් කරේ නැහැ කියලා. උන් කියයි අපිට පිස්සු කියලා. ඒක තමයි අපිට සාමාන්‍ය ජනතාව ගාවට මේක අරයි යන්න අපහසුකම එමතුමා කිව්වා වගේ. දැන් අපි කොච්චර කෑ ගහලා කිව්වත් රවි කරුණානායක එමතුමා මේකට සම්බන්ධ නැහැ කියලා. ඒක ලේසි වෙන්නේ නැහැ අපිට ඔප්පු කරන්න. ඉතින් අපිවත් අඩුම ගානේ අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම දෙයක් වෙලා නැහැ කියලා. මොකද මට හිතෙනවා නම් ඇමතුමා හොරකම් කරා ආණ්ඩුව හොරකම් කරා කියලා මට මෙතන හිට ගන්න බෑ. මට මෙහෙම අවංකව හිට ගන්න බෑ. ඕන් හොරකම් කරේ නැහැ කියන තැන දන්න නිසා තමයි මම ඇවිල්ලා හිට ගන්න. ඒ නිසා ඔබතුමන්ලා පක්ෂයට වැඩ කරනවා පක්ෂ පිරිසුදුයි කියන එක අපි හොයලා බලලා වැඩ කරන්න ඕනින් දැන් මම මේ ටික කියාගෙන ගියේ. දැන් ඔතනින් එහාට මේ තමයි කෝප වාර්තාව අයසරක් මම පෙන්නපු එක. මේක බලන්න පිටුවට පහේ තියෙන චුට්ටක් කියවලා බලන්න. මේකේ සමස්ස පාඩුව කියලා තියෙනවා මේ දෙකට විතරයි මම ආන්සර් කරන්නේ. අපි දැකපු පාඩු දෙක. දැන් කොහොමද මේ පාඩුවක් ගන්න කරන්නේ? විගණකාධිපතිතුමා කියනවා මේ විකල්ප තුනක් එතුමාට හිතෙනවා මේක මෙහෙම කරා නම් හොඳයි නේද කියලා. ඕක අපිටත් හිතෙනවනේ එකේ කියලා. ඉතින් විගණකාධිපතිතුමාටත් හිතිලා තියෙනවා බැඳුම් කර නිකුතු රුපියල් බිලියන 1කට සීමා කරා නම්. හරි? ඒක හිතිච්ච එකක්. අපි හොඳටම දැක්කා එදා දවසේ බිලියන 261ක් ඕනි. මාර්තු 2 වෙනිදානකොට බිලියන 13.55ක් ගෙවන්න ඕනි. ඒතර 13.55ක් ගෙවන්න තියෙද්දී බිලියන 1ක් කරන් මොනවද කරන්නේ? අපිටත් හිතෙන්න පුළුවන් නේ. අපි හිතන්න පුළුවන් ආණ්ඩුව ණය ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ඔය උපකල්පන ගැන ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒක කෝප් රිපෝට් එකේ තියෙනවා. දෙවෙනි කෝ කියනවා ණය කළමනාකරණ කමිටුවේ නිර්දේශ වෙච්ච 2.6කට සීමා වුණා නම් අවසානයේදී කියනවා අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා බිලියන 20ම ගමු කිව්වා. ඒක ගත්තා නම් මොකද වෙන්නේ? ඔන්න ඔය තුන විතරයි ඔහු කල්පනා කරලා තියෙන්නේ. ඉතින් ඔහුගේ ආගමට එක තමයි බිලියන 1කට නිකුත් කරා නම් අපිට තිබ්බ බැඳුම් කරයක් විකුණන්නේ 104 ගානේ. මොකද අපි දන්න ඔක්ෂන් එකක උඩේ ඉඳලා පල්ලෙහාට ලියාගෙන ගියපුවාම උඩින්ම අපි ලියනවා වැඩිම මුදල අපිට දෙන්න කැමති. මේ ඔක්ෂන් එකේ වැඩිම දීලා තියෙන 119. අඩුම දීලා තියෙන රුපියල් 62. එක එක මිල ගණන් නවත්තනවා. එයා මේක ලිස්ට් එක ලියාගෙන ඇවිල්ලා කියනවා අපි මෙතනින් නැවතුවා නම් මොකද වෙන්නේ? ඒ අනුව තමයි මේ ආලාභය බලලා තියෙන්නේ. මේ තියෙන ඒ ප්‍රයිසස් තිබිච්ච ඒ ඉස්ලාම BOC එක ඔෆර් කරලා තිබුණා රුපියල් 119ක්. ඒක තමයි ලොකුම ප්‍රයිස් එක. සහ සෙලාන් බැංක් එක ඔෆර් කරලා තියෙන අන්තිම ප්‍රයිස් එක රුපියල් 62ක්. ඔය තමයි ලිස්ට් එක. ඊට පස්සේ මම කිව්වා අපිට හම්බෙච්ච ඔෆර්ස් වලින් 36න් 10ක් ප්‍රතික්ෂේප කරනවා. මතක තියාගන්න 10 perpetual treasuries ලා බිලියන 10ක් කිල්ලප එකක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒතර perpetual treasuries ලාට දෙන්න ඕනේ නම් ඒකත් ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මේ ඕන් ඇවිල්ලා තියෙන බිට්ස් ප්‍රමාණය ඕන් කියනවා අපි දැන් 6 වෙනි එකෙන් නැවැත්තුවා නම් NSB එක ගාවින් නැවැත්තුවා නම් අපිට ගන්න තිබුණා බිලියන 0.880. තව එකක් ඉස්සරහට ගිහලා EPF එක ගාවින් නවත්තපුවාම ගන්න පුළුවන් බිලියන 1.38. එහෙනම් පළවෙනි උපකල්පනය තමයි අපි බිලියන 1.38කින් නැවැත්තුවා නම් කියන එක. ඊට පස්සේ ඔහු කියනවා බිලියන 1.38කින් නැවැත්තුවා නම් අපිට සල්ලි හම්බ කරන්න තිබුණා බිලියන 1.4ක්. මොකද CA එක අපි විකුණලා තියෙනවා 119ට 112ට ලොකු ගණන් වලට විකුණලා තියෙන නිසා. දැන් ඕන අලාභය කියලා පෙන්වන්නේ ඕන් කියනවා 100 දැන් EPF එක ඉල්ලලා තියෙන 104ට. අපි 104ට යන්නේ නැතුව ඊළඟ එක ඉන්ට්‍රස්ට් එකට ගියපුවාම ඉන්ට්‍රස්ට් එක දෙන්නේ 103යි. ඒ අනුව එක බැඳුම් කරේකින් රුපියල් පාඩු 1.39. ඊට පස්සේ බලනවා ඊළඟට තියෙනවා People's Bank එක. ඊළඟට තියෙනවා NSB එක. මේ පල්ලයට ගිහිල්ලා බලනවා අර 104යි අනිත් එකයි අතර තියෙන ලාභය. පාඩුව. මේ පාඩුව බලලා මේ තියෙන එක පාඩු අන්තිමේදී perpetual treasuries ලා ඉල්ලලා තියෙනවා රුපියල් 97 ගානේ. අන්තිම එක තියෙන BOC එක අපි accept කරපු. BOC එක ඉල්ලලා තියෙන රුපියල් 90 ගානේ. ඒ අනුව එකකින් පාඩුවේ රුපියල් 14.74. මෙන්න මේ පාඩුව තමයි එකතු කරපුවාම අපිට එන්නේ බිලියන 889. හරි? මිලියන 889. මේන ගන්න.
දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් අපි ඔය අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර කෝප් රිපෝට් එකේ තියෙනවා. දැන් කෝප් රිපෝට් එක තැනක කියනවා මේකයි බිලියන 10ක් දක්වා වැඩි කරේ කියන එක. ඔවුන් කියනවා බැඳුම් කර ටෙන්ඩර් කමිටුව තීරණය කර තිබූ බව විගණකත්පති වාර්තාවේ පෙන්වා දෙයි. මේක මේ ඇමතිවරු ගත්ත තීරණයක් නෙමෙයි. සෙන්ට්‍රල් බැංක් එක තමයි තීරණය කළා තියෙන්නේ. පිටු අංක 26 කියනවා 28 මේක ටෙන්ඩර් කමිටියයි තීරණය කරේ. හරි. ඒතර ඇමතිවරු නෙමෙයි. ටෙන්ඩර් කමිටි එක. ටෙන්ඩර් කමිටි එකේ ඉන්නේ ඉහළම නිලධාරී සෙන්ට්‍රල් බැංක් එකේ ඉන්න. ඊට පස්සේ කියනවා මේක වෘත්තීමය තීරණයක්. ප්‍රොෆෙෂනල් ඩිසිෂන් එකක් කියලා කියන්නේ ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා. පී සමරසිරි මහත්මයා. ඕකේනෝ ඒකේ අඩුම ගානේ මහ බැංකුවේ අධිපතිවරයවත් ඒ කමිටු එකේ නැහැ. ඒතකොට අපි අධිපතිවරයා මේකට ඉන්වෝල්ව් වුණා කියනවා නම් ඒකත් ගැටලුවක්. මොකද ටෙන්ඩර් කමිටු එක තීරණය කළා තියෙන්නේ. ඊළඟට ඔය නියෝජ්‍ය ණය අධිකාරිතුමා කියන කතාව මේ ඔක්කොම සාකච්ඡා බලපුවාම බිලියන 10 හරි හොඳම දේ තමයි මේ වාර්තාව ගණනය කරලා අන්තිමේදී පිටු අංක 34ට එනකොට ඒකේ තියෙනවා විගණකාධිපතිවරයා ගණනය කරන අලාභය උපකල්පිත අවාසියකි. උපකල්පිත අවාසිය කොහොමද චැලෙන්ජ් කරන්නේ? මම කිව්වේ ඒකයි ඔය රිපෝට් එක බැලුවා නම් ඔය වචනේ ඇති අපිට චැලෙන්ජ් කරන්න. මේක උපකල්පිත අවාසිය. ඇත්ත අවාසියක් නෙමෙයි. හරියට ඒක අපි හිතුවොත් මෙහෙම. හම්බන්තොට හාබර් එක හදන්න ගත්ත ණය දාලා කොළඹ හාබර් එක හැදුවා නම් උපකල්පනයක්. රටේ ඉකොනොමි එක මෙහෙම වෙන්න තිබුණා. දැන් ඒකට පුළුවන් මට චැලෙන්ජ් කරන්න හම්බන්තොට හාබර් එකට. ඒතර මේ විගණන වාර්තා කෝප් රිපෝට් එකම කියනවා විගණකාධිපතිවරයා කරලා තියෙන උපකල්පනයක්. ඒතර ඇයි අපි උපකල්පනය අරගෙන එළියට ගියේ? නේ? පළවෙනි තියෙන උත්තරය. ඊට පස්සේ ඕක කියනවා 2.6කට සීමා කරා නම් 2.6කට සීමා කිරීම හරහා අපේ නොකිරීම හරහා අපේ අලාභය වුණා කියලා මිලියන 688ක්. මම කොනේ ඉස්සලා යකවා එකකට සීමා කරා නම් මොකද වෙන්නේ? 2.6ට සීමා කරා නම් මිලියන 688ක්. මේ අගේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. අපි මේක කොහොම චුට්ටක් තියන්නම් මම. ඕකේ? ඊට පස්සේ කියනවා මිලියන 20ක් වෙනකන් ගියා නම් වෙන අලාභේ හදලා තියෙනවා. ඔය බිලියන 2.7ක් කියන්නේ ඒක. ඒකේ රිපෝට් එකේම කියනවා මේක විගණකාධිපතිවරයාගේ මනක්කල්පිත අදහසක්. ඒතර විගණකාධිපතිවරයාගේ මනක්කල්පිත අදහසක් මත ගණනය කරපු දෙයක් කොහොමද අපි කියන්නේ හොරකමක් කියලා. ඒකේ ඉංග්‍රීසියෙන් දාලා තියෙන hypothetical and irrelevant අදාළ නැති දෙයක්. පිටු අංක 35 තියෙනවා. ඒක ටේබල් කරා නම් පාර්ලිමේන්තුවේ අපි මේ කමිෂන් දාලා දඟලන එක කෝප් රිපෝට් එක කියනවා නම් මේක මනක් කල්පිත ගණනය කිරීමක් කියලා. නේ? එතනින් එහාට ඇයි අපි තර්ක කරන්න කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නේ? ඔය වචන ටික අපි අල්ලලා තිබුණේ නැහැ. ඊළඟට තියෙනවානේ මාර්තු මාසයේ ගණනය කරපුවා 2016 මාර්තු 2000 මාර්තු ඒකෙත් ගහලා තියෙනවා පිටු අංක 42 තියෙනවා මේකද උපකල්පනයක් පමණයි කියලා. හරි. එතකොට අපි 100 බිලියන 1.6න් දෙකක් ගැන කියනවා මේවා උපකල්පන සහ අනිත් එක මනක් කල්පිත කියලා. එතකොට වැරද්දක් කියලා උන් පෙන්නලා තියෙන්නේ 688 විතරමයි. ඒකත් මිලියන 688ක්. හරි. එතකොට අපි අහන්න ඕනේ මිලියන 688කින් රටක් කඩා වැටෙන්න පුළුවන්ද? මිලියන 688කින් මෙච්චර විනාශයක් රටකට වෙන්න පුළුවන්ද? අර කතා කරපු බිලියන ගණන් මේ රිපෝට් එකේ කොහෙවත් නැහැ. ඊළඟට ජනාධිපති කොමිෂන් වාර්තාවේ highlights ටික අරගෙන බැලුවත් මම හරි ටික වෙලාවක් ගන්නම් මෙතනින් එහාට. මේ highlights වල ඕන් කියනවා perpetual treasuries එකට තියෙනවා චෝදනා. ඒකේ ඕන් කියනවා 2008 සිට බැඳුම් කරන එකතුවේ සිදු දූෂණ අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ. ඒකෙන් EPF එකට විශාල හානියක් වෙලා තියෙනවා. ඔක්කොම කතා කරනවා මේ 2008 ඉඳලා. ඊළඟට අර ඇස්තමේන්තු අලාභය අපි දැක්කා බිලියන 1.6ක්. ඒකෙන් පැහැදිලිවම අපි දැක්කා 889 කියන්නේ උපකල්පිතයි, 784 කියන්නේ උපකල්පිතයි, 688 විතරයි ප්‍රශ්නගත එකට තියෙන්නේ. ඒ වගේම තමයි මොන් කියන්නේ perpetual treasury ආයතන උපයපු ලාභය ගැන. හරි. ඒතර perpetual treasury ආයතනය විශාල ලාභයක් උපයලා තියෙනවා පහුගිය කාලය තුන. ඒ අනුව තමයි බිලියන 11ක් ඕන් ලාභ උපයන්නේ.
ඒ බිලියන 11 තමයි සෙන්ට්‍රල් බැංක් එකේ හෝල් කරලා තියෙන්නේ. හැබැයි උන් කියනවා මේ විශාල ලාභය උපයා ඇත්තේ ප්‍රාථමික වෙළඳපොළෙන් ගත් බැඳුම් කර ද්විතීයික වෙළඳපොළේ විකිණීම හරහා. හරි. ඒක රටට පාඩුවක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ද්විතීයික වෙළඳපොළ කියන්නේ මම කොටස් සමාගමකින් කොටස් අරගෙන මම කොටස් වෙළඳපොළේ වික්කොත් ඒක තව කෙනෙක් ගත්තොත් ඒකෙන් මට ලාභයක් උපයන්න පුළුවන්. ඒක සමාගමට බලපාන්නේ නැහැ. તો රාජ්‍ය බැඳුම් කරයක් වික්කාම ද්විතීයික වෙළඳපොළේ මේ උපයන ලාභය කොහොමද රජයට බලපාන්නේ? නේ? ତොර ඒ ද්විතීයික වෙළඳපොළ. හැබැයි මේකේ තියෙන පැහැදිලි ගැටලුව තමයි ද්විතීයික වෙළඳපොළ කියලා කියන්නේ මේ බිලියන 11න් බිලියන 8ක් කරන් තියෙන EPF එක. දැන් අපි හොයන්න ඕනේ නම් EPF එකයි perpetual treasuries අතර තිබිච්ච ගනුදෙනු මොකක්ද? ඒව වෙනම කරුණු. තොර වැරද්දක් වෙලා තියෙනවා නම් වැරද්ද වෙන්නේ උන් උතන. perpetual සහ අනිකුත් ආයතන අතර සම්බන්ධය. ඊළඟට ඊතුරු highlights කීපයක් තියෙනවා මම එක්මන්ට පෙන්නන්න යන්න. බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශනය පිටු අංක 91 කියනවා. එයා කියනවා බන්දුල ගුණවර්ධන admitted that ඔහු පිළිගන්නවා තමන් කරපු ප්‍රකාශ බොරු කියලා. දැන් කෝප් කමිටිය ඉස්සරහා පිට එතුමා පිළිගන්නවා නම් මම බොරු කිව්වේ කියලා කොහේ එතුමාට නඩු? ඒ කමිටිය තියෙන රවිකරණනායක එතුමාට චැලෙන්ජ් කරන්නේ එතුමාට බොරු කිව්වා කියලා. ඒතර මේකේ තියෙනවා එතුමා මෙයා පිළි අරගෙනම මම මේකේ බොරු කිව්වේ කියලා. ඊට පස්සේ එයා කියනවා he acknowledged the losses. එයා මේ කියපු ගණන් ඔක්කොම මගේ අදහසක් විතරයි. It's on my opinion. ඒතර එයා ඇවිල්ලා කියනවා බිලියන 10ක් පාඩුයි. තව කෙනෙක් කියනවා බිලියන 15ක් පාඩුයි. අහපුවම කියනවා ඒක මට හිතුණා මගේ අදහස. ඒ ඔපිනියන් කියන්න පුළුවන්ද මට? ඒතර මේ එකක්වත් මේ ආණ්ඩුව චැලෙන්ජ් කරේ නැහැ. ඒකයි මම කිව්වේ report එක බලලා නැහැ කියලා. හරි? ඊළඟට අපි ඔය මොන දේ කතා කරත් perpetual treasuries පටන් ගන්නේ 2013 දී. 2013 පටන් ගන්නකොට 2013 ඒකේ ඩිරෙක්ටර් තමයි ශිරෝමි වික්‍රමසිංහ. ශිරෝමි වික්‍රමසිංහ කියන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ සහෝදරිය. ඒතර අජිත් නිවාඩ් කබ්‍රාල් තමයි මහ බැංකුවේ අධිපතිවරයා. සහෝදරිය තමයි perpetual treasuries එකේ ඩිරෙක්ටර්. perpetual treasuries එකෙන් මේ කාලේ විතරක් බිලියන 2ක් රුචු ක්‍රමයට අරන් තිනවා සල්ලි. ඒතර අජිත් නිවාඩ් කබ්‍රාල්ට සල්ලි ඕනේ වුණාම තමන්ගේ සහෝදරියගේ තැනින් බිලියන 2ක් ගන්නවා. කො ඉන්ට්‍රස්ට් රේට්ස් කොහෙවත් එළියට එන්නේ නැහැ. ඉතින් මේවා ඉන්සයිඩ් ඩීලින් නෙමෙයිද? මේවා කොච්චර එතිකල්ද? මේ ශිරෝමි වික්‍රමසිංහ අයින් වෙන්නේ 2015 මාර්තු මාසේ. ඒ කියන්නේ ඔය ගනුදෙනු වෙනකොට ශිරෝමි වික්‍රමසිංහ තමයි perpetual treasuries එකේ ඩිරෙක්ටර්. හැබැයි අත්අඩංගුවට ගත්තද? දැන් ඩිරෙක්ටර් බෝඩ් එක වක් කියන්න ඕනේ. ඈ ඩිරෙක්ටර් බෝඩ් එක වක් කියන්න ඕනේ. ඊයේ මට තිබ්බා ජනාධිපති කොමිසමට යන්න බැංකුවේ වෙච්ච ප්‍රශ්නයකට. ඒතර අපි බැංක් ඩිරෙක්ටර් බෝඩ් එකක් හරියට තීරණය ගත්තාම අපි ඔක්කොම යන්න ඕනේ. දැන් කසුන් පලිහෙනවා අපි අත්අඩංගුවට ගත්තා. අර්ජුන් මහෙන්ද්‍රනව ගත්තා. හැබැයි තාම අධ්‍යක්ෂකවරිය එළියේ. ඇයි ඒ කට්ටියව අත්අඩංගුවට ගන්න නැත්තේ? කවුද බය මේවට? ඇයි අපි මේව අහන්නේ නැත්තේ කියන එක මගේ ආය ප්‍රශ්න නේ. ඊළඟට මේකේ ග්‍රීක් බොන්ඩ් එක ගැන කියනවා. ඒත් පිටු අංක 121 ග්‍රීක් බොන්ඩ් ට්‍රාන්සැක්ෂන් එකේ විතරක් පාඩු අජිත් නිවාඩ් කබ්‍රාල් අඩුම ගානේ මූල්‍ය මණ්ඩලයටවත් ඒක ඉන්ෆෝම් කරේ නැහැ කියලා. මේ කමිෂන් එක කියනවා. මූල්‍ය මණ්ඩලයටවත් ඉන්ෆෝම් කරන්නේ නැතුව අජිත් නිවාඩ් කබ්‍රාල් ගිහිල්ලා US ඩොලර් 15.6 මිලියන් ඉන්වෙස්ට් කරනවා ග්‍රීක් බොන්ඩ් වල සම්පූර්ණ ලොස් එක අපිට. මේවා කවුරුත් අපි නඩු දාන්න එපා මේවට. කබ්‍රාල්ට නඩු දාන්න ඕනේ කමිෂන් එකේ කියනවා මේ පාඩුවක් වෙලා තියෙනවා කියලා. මේ තියෙන සමස්ත පාඩුව එක ඕගේ කාලය තුල ඊළඟට සෙන්ට්‍රල් බැංක් එකේ හිටපු ඩිපිටි ගවර්නර් ඔහු පෙන්නනවා සෙන්ට්‍රල් බැංක් එකට උනේ මොනවාද බලන්න 13 14 15 ඔක්කොම සෙන්ට්‍රල් බැංක් එක පාඩුයි. හැබැයි සෙන්ට්‍රල් බැංක් එක ලාභ උපයන්නේ මේ ආණ්ඩුව යටතේ. ඒක සෙන්ට්‍රල් බැංක් එක හොරා කෑවනම් කොහොමද මේ ආණ්ඩුව යටතේ ලාභ උපයන්නේ? මර බිලියන 24ක් පාඩුයි 2013 දී. බිලියන 32ක් පාඩුයි 2014 දී. බිලියන 19ක් පාඩුයි 15 මේ ආණ්ඩුව ආවට පස්සේ. හැබැයි බිලියන 22ක් ලාභ උපයන සෙන්ට්‍රල් බැංක් එක මේ ආණ්ඩුවේ පරිපාලනය යටතේ. તો සෙන්ට්‍රල් බැංක් එක වැටිලාද? ඊළඟට රවි කරුණානායක මැතිතුමා ගැනත් තියෙනවා. මිනිස්ටර්ගේ එකක් ගැන
ඔය තියෙනවා cannot find fault with Mr. කරුණානායක. රවි කරුණානායක මැතිතුමා ගැන වරදක් හොයාගන්න නැහැ. එහෙම තිබුණා නම් මෙතුමා අත්අඩංගුවේ දැන්. ඔක මම එක අවස්ථාවක පුවත්පතකට ලිව්වා. ඔහු අත්අඩංගුවට ගත යුතුයි. එහෙම නැත්නම් නිදොස් කොට නිදහස් කර යුතුයි කියලා. අපි ලේබල් කරලා තියලා තියෙනවා. හැබැයි report එකේ තියෙනවා ඔහුගේ වරදක් සොයාගත නොහැක තාම. ඊළඟට කියනවා මේ බැංක්ස් වලට දුන්න ඉන්ස්ට්‍රක්ෂන්ස් ගැන මේක අපි අතාරිමු. මේක අපි කතා කරා එකත් මේකේ දාලා තියෙනවා do not agree with the statement. ඊළඟට අපි අනිත් තොරතුරු ගත්තොත් එහෙම උවමනායව විතරක් ඔන්න අන්තිමේදී recommendations තියෙන මෙච්චරයි. recommendations වල තියෙනවා perpetual treasury සමාගමෙන් අය කරගන්න කොච්චරද the total loss. okay අර 688 මිලියන 688 විතරයි මේ වාර්තාවේ කියන්නේ පාඩුවේ කියලා. ඒ පාඩුව අය කරගත යුතුයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ 0.68ක් අය කරගන්න 11ක් බිලියන 11ක account එකේ තියෙනවා. හරි? ତොර මිලියන 688 කියන එක කෝටි වලින් ගත්ත කීයද? අපිට තේරෙන භාෂාවෙන්. මිලියන 10ක් නේ කෝටි. කෝටියක් වෙන්නේ? කෝටි 68යි. කෝටි 68යි මේකේ පාඩුව. කෝටි 550යි මේ පාර ඉලෙක්ෂන් කොස්ට් එක. හරි? මතනේ ජනාධිපතිතුමාට අරන් දුන්න වාහන දෙකත් මීට වඩා වටිනවා. මේ පාර ගෙදර යනකොට දුන්න වාහන දෙක. ඊට පස්සේ කියනවා perpetual treasuries ඒ කට්ටියගේ code of conduct කරලා තියෙනවා. හැසිරෙච්ච හැටි වැරදි. හරි. අර්ජුන් මහින්දන් සහ කසුන් පලිහින මේකට වරද කරු. මේ ඔක්කොම තියෙන්නේ මොනවද? perpetual treasuries එකට විරුද්ධව තීන්දුව. හරි. ඊට අමතරව chapters කීපයක් තියෙනවා මම කාලේ ගන්න නැතුව යන්නම් ඒ ටික. පෙන්වන්න එකක් විතරක් මම පෙන්වලා නවත්තන්නම්. right. ඊට පස්සේ ওই චෝදනාව ආවනේ මලික් සමරවික්‍රම, කබීර් හෂිම් ඇමතුමා සහ රවි කරුණානායක ඇමතුමා ඇතුළේ ගිහපු සාකච්ඡාව. ඒ ගැන දාලා තියෙනවා පිටු අංක 123 දී. ඕන් කියනවා මේ ඇමතිවරු තුන්දෙනා සහ RDA එකේ Road Development Authority එකේ කට්ටිය ඇවිල්ලා කතා කරේ ඊට ඉස්සෙල්ලා දවසේ පහුවෙන්ද ගෙවන්න තියෙන බිල ගැන මිසක් කිසිදු ආකාරයේ ගනුදෙනුව ගැන සාකච්ඡා කරේ නැහැ කියලා ඒ කියන ඩිපියුටි ගවර්නර් සාක්ෂි දීලා තියෙනවා. දැන් අපි කියනවානේ කබීර් ගියා, අරයා ගියා, මෙයා ගියා, ගිහිලා කෑව කියලා. ඒකත් ඔප්පු කරලා තියෙනවා, මේකත් නැහැ කියලා. දැන් ගොඩක් දේවල් තියෙනවා මේ එකක්වත් මම ආයෙ පෙන්නන්නේ නැහැ. තව ගොඩක් තියෙනවා ඒ සාක්ෂි මම ගත්ත ටික. මේ ටික ඇති අපිට හිතන්න මොකක්ද ඇත්තටම බැඳුම් කරේ උනේ කියලා. ඒ පළවෙනි දේ තමයි බැඳුම් කරේ කියලා කියන්නේ 97 ඉඳලා වෙච්ච දෙයක්. ඒකේ රුජු ක්‍රමයට යනකොට අපි දන්නේ නැහැ කවුද හොරකම් කරේ කොහොමද හොරකම් කරේ කියලා කිසිම දෙයක් එන්නේ නැහැ. වෙන්දේසියට ගියාට පස්සේ තමයි හොරකම එන්නේ එළියට. හැබැයි වෙන්දේසිය ඇති කරේ එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් යහපාලන රජය. ඔවුන්ට හොරකම් කරන්න උවමනාව තිබුණා නම් අපි 7 වෙනි ජනවාරි 8 මේ ගනුදෙනු සිදු වෙන්නේ පෙබරවාරි 27. ඔය ඉක්මනට ඔය දේ කරන්න බෑ. ඕකේ තව තැනක තියෙනවා රවි කරුණානායක ඇමතුමාගේ ගෙදරක් ගැන ප්‍රශ්නයක්. නේ? බැඳුම් කර ගනුදෙනු වෙන්නේ 2015 පෙබරවාරි 27. ඇමතුමාගේ අරන් තියෙන්නේ 2016 මාර්තු මාසයේ. කට්ටිය ගොඩක් පටල ගන්නවා මේක පෙබරවාරි සිද්ධ වුණා මාර්තු ගේ ගත්තා කියලා. නෑ. ඒ ගේ ගත්තේ ඊළඟ අවුරුද්දේ මාර්තු. හරි? අවුරුද්දකට පස්සේ. පගාවක් ගන්න එකක් වුණත් අපි දන්නවා ගන්න ක්‍රමය. නේ? එක්ක ගනුදෙනු වෙච්ච හැටිය ගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්න ඉස්සලා ගන්න ඕනේ. අවුරුද්දකට පස්සේ මොන පගාවද? නේ? ඒ ඔය ඔක්කොමත් එක්ක බලපුවාම මම හිට ගන්න තැන තමයි මම විශ්වාස පිළිගන්නවා මෙතන 688ක පාඩුවක් සිද්ධ වුණා. හැබැයි 688 සිද්ධ කරේ perpetual treasury සමාගම සහ අනිකුත් අය. ඉතින් perpetual treasury සමාගමේ අයිතිකරු අපි දැක්කා ගිය මේ මෑත කාලේදී අපේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුතාගේ වෙඩින් එකට ගිහිල්ලා හිටපු ලස්සන. නේ? ඔවුන්ගේ ගනුදෙනු කොයිද තියෙන්නේ කියන එකත් අපිට හිතා ගන්න පුළුවන් එක. මොකද ඔය මේ සමාගම් පටන් ගත්තේ තේ ආණ්ඩු කාලේ. එහෙනම් දැන් ආයෙසරක් ඔබතුමාලා හිතලා බලන්න. පාඩුවක් වුණාද නැද්ද? ඔච්චරයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.